ස්කන්ධය 1000 කිලෝග්‍රෑම් වූ ලක්ෂීය ස්කන්ධයක් හා 10 කිලෝග්‍රෑම් ලක්ෂීය ස්කන්ධයක් එකිනෙකට 2 මීටර දුරින් තබා ඇත. එකිනෙකට 2 මීටර දුරින් තබා ඇත. පළවෙනි කොටස 1000 කිලෝග්‍රෑම් වස්තුව මත 10 කිලෝග්‍රෑම් වස්තුව ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය කොමක්ද? දෙවෙනි කොටස 10 කිලෝග්‍රෑම් වස්තුව මත 10 කිලෝග්‍රෑම් වස්තුව ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය කොමක්ද? තුන්වෙනි කොටස ස්කන්ධ දෙක යා කරන රේඛාව මත මධ්‍ය ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාව හා ගුරුත්වජ විභවය කුමක්ද? හතරවෙනි කොටස ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයට दाहाई किलोग्राम स्कंदे सिट दूर पपमनद विमलाक्षी गुरुत्वज विभवे कुमक्द? පස්වෙනි කොටස 10 කිලෝග්‍රෑම් ස්කන්ධය හා පොළව අතර ඝර්ෂණ සංගුණකේ 0.1 නම් එම ස්කන්ධේ චරිත කිරීමට අනෙක් ස්කන්ධේ කුමක් විය යුතුද? ඊළඟ කොටස केंद्र याकरण रेखाओं से गुरुत्व श्रेष्ठ तीव्रताव सह
ගුරුත්වජ විභවයේ වෙනස් වීම ප්‍රස්තාරිකව දක්වන්න. ඊළඟ කොටස මධ්‍ය ලක්ෂයේ සිට ශේත්‍රයේ ශූන්‍ය ලක්ෂයට පහයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් ගෙන යාමට කළ යුතු කාර්ය කුමක්ද? මෙම ගැටලු හැදීමේදී ස්කන්ධ දෙක නිසා ක්ෂේත්‍රය හැර වෙනත් ක්ෂේත්‍රයක් නැතයි සලකන්න. අපි ස්කන්ධ දෙකක් අතර බලගත්තම නිතරම තියෙන්නේ කේන්ද්‍රාකරණ රේඛාව ඔස්සේ. උත්පාදකසන බලයේදී අන්‍යෝන්‍ය වශයෙන් සමානයි. නිතරම ආකර්ෂණ බල. මේ බල දෙක විශාලත්වයෙන් සමානයි. G M1 M2 බෙදීම R වර්ග. R කියන්නේ නිතරම කේන්ද්‍ර අතර දුර. මේවා ලක්ෂ්‍ය ස්කන්ධ නිසා ගැටලුවක් නෑ. G කියන එක කියන්නේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. මේක 6.6 වැඩි කිරීම 10 දින 11ක් වෙනවා. M1 කියන එක 10 3යි. M2 10යි. මේක එන්නේ R වර්ග කියන්නේ එකේ වර්ග කියන එක. මේක තුරු කළාම අපිට එන්නේ 1.6 වැඩි කිරීම 10.7යි. බලය හැටියට එන්නේ නිව්ටන් කියන එක. ගුරුත්ව ක්ෂේත්‍ර එක ඇතිවන බලය. එතකොට අනිත් ස්කන්ධයේ මත බලය ඒකමයි. සමාන 1.6 වැඩි 10 නිව්ටන්. ඊළඟ කොටසෙන් කියන්නේ මධ්‍ය ලක්ෂයේ ශේෂ්ඨ තීව්‍රතාවය. ශේෂ්ඨ තීව්‍රතාවය කියලා කියන්නේ එම ලක්ෂයේ තබන ලද කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත බලය. යම් ලක්ෂයක තබන ලද කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත ගුරුත්වාකර්ෂණ බලය තමයි ගුරුත්වජ ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ. සාමාන්‍ය ගත්තම නිතරම ආකර්ෂණ බලයක් G1 කියන එක මෙතන කිලෝග්‍රෑම් එකක් තියලා මේ නිසා ඇතිවන බලය G1 මේ නිසා ඇතිවන බලය G2 වෙනවා. අපිට G සමාන වෙන්නේ G1 දින G2 කියන එක. G1 කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය Dm බෙදීම R වර්ග Gm1 කියමු Gm2 බෙදීම R වර්ග වෙනවා. දෙකටම දුර සමාන 1 මීටරනේ. එතකොට G1 කියන්නේ 6.6 වැඩි 10 වැඩි කිරීම 10 බෙදීම R වර්ග කියන්නේ A වර්ග. මධ්‍ය ලක්ෂයක දුර. මේකෙන් අට කරන්න ඕනේ 6.6 වැඩි 10 වැඩි කිරීම 10
බෙදීම එකේ වර්ග කියන එක. මේක සුළු කළාම අපිට එන්නේ ගත්තම 6 4 10 11 10 10ක් අඩු කළාම 990ක් එනවා. මේක සුළු කළ උත්තරයක් ගන්න. ගුරුත්වජ විභවය කියන එක. ගුරුත්වජ විභවය කියලා කියන්නේ අනන්තයේ සිට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් හිමලක්ෂයට ගෙන ඒමට කළ යුතු කාර්ය ප්‍රමාණය. මේක සූත්‍රයක් වශයෙන් දෙන්නේ V සමානයි G m බෙදීම R. R කියන්නේ කේන්ද්‍රයේ ඇති දුර. මෙතන තියෙනවා ඍණ ලක්ෂණ. ඍණ ලක්ෂණක් ඇතුළේ අපි ගුරුත්වාකර්ෂණ විභව ශක්තියත් ගුරුත්වාකර්ෂණ විභවයත් කියන දෙකම ඍණ උත්තරයක්. ඒකට හේතු තියෙනවා. දැන් මේකෙදී අපි ගත්තම V සමානයි V1 වින මෙතන දෙන්නේ V1 කියන එක ඍණ 6.6යි හතරට කිරීම 10 ඍණ 11 වැඩි කිරීම 10 3 R හැටියට ගන්න වෙන්නේ එක කියන එක. ඍණ 6.6යි හතරට 10 11 වැඩි කිරීම 10 බෙදීම මේක සුළු කළාම එන්නේ ඍණ 6.6යි හතර වැඩි 10 11 වැඩි කිරීම 1010 මේ ඍණ ලකුණු නිසා වැදගත්. ඍණ ලකුණු නැතුනොත් කිසියෙත්ම ලකුණු දෙන්නේ නැහැ. ඊළඟට කියනවා ශේත්‍රයේ ශූන්‍ය ලක්ෂයේ පිහිටීමට 1000 කිලෝග්‍රෑම් ස්කන්ධයේ සිට දුර. ශේත්‍රයේ බිඳුව වෙනනම් විශාල ස්කන්ධය නිසා වැඩි ශේත්‍රයක් ඇති කරනවා. කුඩා ස්කන්ධය නිසා අඩු ශේත්‍රයක් ඇති කරන්නේ. එහෙනම් කුඩා ස්කන්ධයට ළඟින් වෙන්න ඕන මේ වගේ තැනක විශාල ස්කන්ධයට දුරින් වෙන්න ඕන. මේක G1 නම් මේක G2 නම් අපිට එනවා G1 දින G2 සමානයි B2 කියලා. එතන G1 සමාන වෙන්න ඕන G2ට. මෙතන ඉඳලා මෙතෙන්ට දුර R කියලා ගත්තාම මෙතන ඉඳලා මෙතෙන්ට දුර දෙක වෙනවා R වෙනවා. එතකොට අපි ආදේශ කළාම Gm කියන්නේ 10 3යි R කියලා කියන්නේ ඒක මෙතනදී. G2 के R वर्ग G2 කියන්නේ G m කියන්නේ 10 බෙදීම 1 ඍණ R වල සම්පූර්ණ වර්ගය. මේකට කැපිලා යනවා. එක දෙකක් කැපුණාම දෙපැත්තේ වර්ගමූලය කරනවා. 10 බෙදීම R සමානයි 1 බෙදීම 1 ඍණ R වෙනවා. 20 ඍණ 10යි R සමානයි 11 R වෙනවා. එතකොට මේකේ උත්තරේ අපිට එන්නේ 20 සමානයි 11යි R වෙනවා. R සමානයි 20 බෙදීම 11ක් වෙනවා. R කියන එක දෙපැත්තේම වර්ගමූලය ගත්තාම 10 දෙකේ වර්ගමූලය 10යි R වර්ගයේ වර්ගමූලය R මෙතන 1 2 ඍණ R වර්ගයේ වර්ගමූලය 1 ඍණ R. හරස් ගුණිතය ගත්තාම 20 ඍණ 10යි R සමානයි R. 11යි R සමාන 20යි R කියන්නේ 20 බෙදීම 11ක් වෙනවා. ඊළඟ එතන විභවය අහනවා. මෙතන විභවය කියලා කියන්නේ V සමානයි ඍණ 6.6යි 7 වැඩි කිරීම 10 11 වැඩි කිරීම 10 බෙදීම දුරට එන්නේ 20 බෙදීම 11යි කියන්නේ. ඒකට අඩු වෙන්න ඕන 6.6යි 7 වැඩි කිරීම 10 11 වැඩි කිරීම 10 20 බෙදීම 11යි කියන්නේ. මේක කැපිලා යනවා 20 බෙදීම 11 නෙවෙයි 2 ඍණ
20 බෙදීම 11 කියන්නේ. ඒ කියන්නේ 22යි 2 බෙදීම 11 කියන්නේ. මේක තුරු කරගත්තාම අපිට විභවය එනවා. ඊළඟට 10 කිලෝග්‍රෑම් ස්කන්ධය හා පොළොව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.1 නම් එම ස්කන්ධයේ චලිත කිරීමට අනෙක් ස්කන්ධේ කුමක් විය යුතුද? දැන් මේක ස්කන්ධය විචාර කළාම මෙතන ස්කන්ධය තියෙනවා මේ මත ඝර්ෂණ බලයක් එනවා. එක් සමානයි නියම ආරෙන්නේ නියු කියන්නේ 0.1යි R කියන එක 100ක් වෙනවා 10 නිව්ටන් බලයක් ඇති කරගන්න. ඉතින් F සමානයි G m1 m2 බෙදීම R වර්ගය ගත්තම F කියන එක 10ක් වෙන්න ඕන. G කියන එක 6.67 වැඩි 10 දින 11ක් m1 10යි m2 සොයන්න ඕන R වර්ග කියන්නේ දෙකේ වර්ගය. මේ වගේ සුදු කලාම උත්තරයක් නැතේ කොච්චර විශාල ස්කන්ධයක් ඕන වෙනවා. ඊළඟට අපිට කියන්නේ කේන්ද්‍රයාකරණ රේඛාව ඔස්සේ ගුරුත්වජ විභවය සහ ගුරුත්වජ ක්ෂේත්‍රය. දැන් මේ විදිහට ස්කන්ධ දෙක තියෙනවා. අපි ස්කන්ධනේ කියලා කියන්නේ. දැන් මේ අතර ගත්තම මෙතන මෙන්න මේ වගේ තැන් තමයි විභව ක්ෂේත්‍රය තිබුණේ. මේ පැත්තේ G1 විශාලයි G2 ට වඩා. අපි මෙතන තියෙනවා කියන්නේ m1 m2 මේක 10 තුනක් තියෙනවා මේක 10. මෙතන ක්ෂේත්‍රය බිඳුවයි. මෙතනින් මේ පැත්තේ ක්ෂේත්‍රය මේ දිශාවට තියෙනවා. G1. මෙතනින් මේ පැත්තේ ක්ෂේත්‍රය මෙහිට තියෙනවා. මෙතෙන්ට වෙනකම් ගින්න ස්කන්ධයක් චලිත කරන්න බලය ගන්න මේ පැත්තට. මෙතනින් ගෙනිච්චන් පස්සේ ඉබේම මෙහිට වැටෙනවා. ඒ G1 තියෙන්නේ මේ පැත්තටනේ. එතකොට මේ පැත්ත ඍණ කියලා ගත්තොත් අපි මේ පැත්ත ධන කියලා ගත්තාම මේක ඍණ උත්තරයක් එන්නේ. හැබැයි G දුර වැඩි කරනකොට අඩු වෙනවා. මේ විදිහට එකක් එන්නේ. මේක වෙන මැද්දොත් එකක් එන්නේ ඊළඟ මේකේ එන්නේ මේ වගේ V සමානුපාතිකයි කියලානේ. ඉතින් අනුව මේක ගත්තම G සමානුපාතිකයි 1/8 කියන්නේ මේකේ ක්ෂේත්‍රය එන්නේ අපිට මේ වගේ එකක් එන්නේ. මේක නිසා ක්ෂේත්‍රය එන්නේ අපිට මේ පැත්තට තියෙන්නේ මේ වගේ එකක්. මේ වගේ එකක්. මේ දෙක එකතු වුණාම මෙතන අගයයි මෙතන අගයයි එකතු වුණාම මෙතන බිඳුව වෙයි. මේ පැත්තේ මේ උස වැඩි මෙන්න මේ ක්ෂේත්‍රයට වඩා. ඒ නිසා මේකේ මේ වගේ අගයක් තියෙනවා. මේ පැත්තේ ගත්තම මේ උසට වඩා මේ උස වැඩි. එකතු වුණාම එන්නේ මේ ටික. ගුරුත්වජ විභවය වෙනස් වීම ගත්තම මේ වගේ එකක් එන්නේ. විභවයෙන් නිතරම ඍණාත්මකයි. මේ ආකාරයට ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයේ විභවයේ ශූන්‍ය වෙන්නේ. කිසිම ලක්ෂයක් අනන්තයේර ස්කන්ධයක් බවට කිසිම තැනක විභවයේ ශූන්‍ය වෙන්නේ. ස්කන්ධ දෙකක් අතර ලක්ෂයක් වෙනවා ක්ෂේත්‍රයේ ශූන්‍ය. වෙන ලක්ෂ වල ඉන්නේ නැහැ. අනන්තයේර වෙන කිසිම තැනක ඉන්නේ නැහැ. මේ ක්ෂේත්‍ර දෙකයිනේ තියෙන්නේ. මේ දෙක සමාන ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. දැන් මේ විදිහට ගත්තම මේකේ ගුරුත්වජ විභවයේ මේ විදිහට එන්නේ. 1/8 සමානුපාතිකව. මේක නිසා ක්ෂේත්‍රය එන්නේ මේ වගේ. උදා ක්ෂේත්‍රය. මේ දෙක එකතු කළාම අපිට එන්නේ මේ වගේ එකක් එන්නේ. මේ ලක්ෂවල y කණ්ඩායමක එකතු කරනවා. y කණ්ඩායමක එකතු කළාම අපිට එනවා සකල ක්ෂේත්‍රය කියන එක.
මේ ආකාරයට. ඊළඟට කියනවා මධ්‍ය ලක්ෂයේ සිට ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයට 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ගෙනීමට කළ යුතු කාර්යය. අපි කරන්න ඕන මධ්‍ය ලක්ෂයේ විභවයයි ක්ෂේත්‍රය ගත්තම මේක B කියලා ගන්නු. මධ්‍ය ලක්ෂයේ විභවය B ගත්තම කාර්යය කියන්නේ W සමානයි VQ කියන එක. VN කියන එක. V වෙන්නේ ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයේ විභවය මේක VB. මධ්‍ය ලක්ෂයේ විභවය කියන එක අපි අතරින් අරන් තියෙනවා ඒක VO කියලා ගන්නවා. මධ්‍ය ලක්ෂයේ සිට ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයට ගෙනියනවා නම් ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයේ විභවයෙන් මධ්‍ය ලක්ෂයේ විභවය අඩු කරලා කාර්යය සොයන්න ඕනේ. ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයෙන් මධ්‍ය ලක්ෂයට ගෙනියන්න නම් මධ්‍ය ලක්ෂයේ විභවයෙන් අපි ක්ෂේත්‍රයේ ශූන්‍ය ලක්ෂයේ විභවය අඩු කරලා අපි ගන්න ඕන කාර්යය. කිලෝග්‍රෑම් එකක් ගෙනින්න කාර්යය මෙච්චර නම් VBVO අඩු කරලා ඒ කියන්නේ කිලෝග්‍රෑම් 5න් වැඩි කරන්න ඕන. ඒ සිට B දක්වා ගෙන යන්න නම් B වල විභවයෙන් A වල විභවය අඩු කරලා ස්කන්ධයෙන් ගුණ කරනවා. B සිට A දක්වා ගෙන යන්න නම් A වල විභවයෙන් B වල විභවය අඩු කරලා කාර්යය සොයන්න ඕන. ඊළඟ ගැටලුව පෘථුවිය මත ගුරුත්වජ ත්වරණය 10යි. පෘථුවිය අරය 6400යි. නම් පෘථුවියේ ස්කන්ධය සොයන්න. G සමානයි 6.67 වැඩි 10 ඍණ 11යි කියන්නේ. දෙවෙනි එක පෘථිවි පෘෂ්ඨයට 3600 කිලෝමීටර් දුරින් වූ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කොහොමද? තුන්වෙනි කොටස පෘථිවිය මත ගුරුත්වජ විභවය ඍණ GR වන බව පෙන්වන්න. R යනු පෘථිවිය අරය. එමගින් පෘථිවිය මත ලක්ෂයක ගුරුත්වජ විභවය සොයන්න. ඊළඟ කොටස පෘථිවි පෘෂ්ඨයට පිටත කේන්ද්‍රයට R දුරින් ලක්ෂයක ගුරුත්වජ විභවය ඍණ G R වර්ග බෙදීම සිම්පල් R වන බව පෙන්වන්න. ඍණ G කිව්වේ සිම්පල් G R වර්ග කැපිටල් R වර්ග බෙදීම සිම්පල් R වන බව පෙන්වන්න.
මෙමගින් පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් දුරින් ලක්ෂයක ගුරුත්වජ විභවය තවන්න ඊළඟ කොටස පෘථිවි පෘෂ්ඨයේ ඇති දාහයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඉහත කක්ෂයට ගෙන යාමට කළ යුතු කාර්යය තවන්න ඊළඟ කොටස මෙම කාර්යය චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට කළ යුතු කාර්යයට සමාන වීද ඊළඟ කොටස චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට කළ යුතු මුළු කාර්ය කුමක්ද? චන්ද්‍රිකාවේ चालक शक्ति विभव शक्ति मूल शक्ति स्वर्ण इतने गुरुत्वज विभवे दिहति शेषे दिहति गुरुत्वज शेषे कियने g समानයි gm ගෙදීම r ඒ ගුරුත්වය ත්වරණයට සමාන වෙනවා. මේක 10ක් කියනකොට මේක 6.6 වැඩි කිරීම 10 11යි r වර්ග කියන්නේ කිලෝමීටර් 6400. මේකේ වාක්‍යය මෙතන m m සුළු කලාව ඉන්නේ 6.1 වැඩි කිරීම 1024 किलोग्राम बन දෙවෙනි කොටසෙන් කියනවා උතේ පුස්තේට 3600ක් සයින්ද මෙතන ඉඳලා 6400ක් කියනවා මෙතන ඉඳලා 3600ක් කියනවා මේ රස්සේ ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාව ලේසික තමයි g නියතයන්නේ g සමානුපාතිකයි එයට r වර්ග කරන්නේ 10 සමානුපාතිකයි සංවර්ධනය කරන්නත් ඕනේ 6400 වර්ගය g සමානුපාතිකයි කේන්ද්‍රයේ සිට මෙතෙන්ට දුර 10000ක් වෙනවා ඒකයට 10000 වර්ගය කියන්නේ
මේකට බෙදන බෙදීම 10 සමානයි 6400 බෙදීම 10000 වර්ගයේ මෙතන වර්ගුණා මේ බිඳුව දෙක ඇතුළේ 64 වර්ගයේ ඉන්නේ 4096 මේකනවා C වර්ගයේ කියන්නේ C වර්ගයේ ඉන්නේ 10000 මෙතන 10යි වැඩි කිරීම 10ක් වෙනවනේ G කියලා කියන්නේ එතකොට අපිට ඉන්නේ G සමානයි 4.9 කියනවා කිලෝග්‍රෑමයට නිව්ටන් එහෙම නැත්නම් තප්පර වර්ගයට මීටර වලින් පෘථිවිය මත ගුරුත්වජ විභවය එන G R පෘථිවිය මත ගුරුත්වජ විභවය කියන්නේ එන G කැපිටල් M බෙදීම R වෙනවා පෘථිවිය මත ගුරුත්වජ ත්වරණය වෙනවා G M බෙදීම R වර්ගය කියලා GM අයින් කරමු V සමානයි ඍණ එතකොට ලකුණ නැහැ GR වර්ග බෙදීම R කියලා R කැපිලා ගියාම ඍණ GR වෙනවා ඍණ ලකුණ ඉතාල වැදගත් නැත්නම් ලකුණු ලැබෙන්නේ පෘථිවිය මත ගුරුත්වජ විභවය V සමානයි ඍණ 10 වැඩි කිරීම 6400 වැඩි කිරීම 10 3 ඍණ 6.4 වැඩි කිරීම 10 7යි කිලෝග්‍රෑමයට ජූල් කියන එක මෙතන ස්ටේට් සිම්පල් ආර්දුරින් කියන්නේ එතකොට මෙතන කියන්නේ ආර්දුරින් කක්ෂයක් ගත්තම V2 සමානයි ඍණ GM බෙදීම R වෙනවා. එතකොට මේ දෙක ගත්තම මේකෙන් ගත හැකි V2 සමානයි ඍණ GM කියන්නේ GR වර්ග බෙදීම R වෙනවා. මේකේ නාම කැපිලා යන්නේ ඍණ GR වර්ග බෙදීම R කියන්නේ 3600යි V2 සමාන වෙනවා ඍණ G කියන්නේ 10 6400 කිරීම 10 3 වාක්‍ය R කියන්නේ කිලෝමීටර 10000 කිලෝමීටර මීටර ලවණන් දෙක කරන්නේ ඉතින් මේකයි මේකේ වාක්‍යයක් කැපිලා යනවා එතකොට මේ 10ක් කැපෙනවනේ 6400 වර්ගයේ ඉන්නේ 6400 වර්ගය කියන්නේ ඍණ 4.96 වැඩි කිරීම 10 4 මෙතන එනවා ඍණ 4.96 වැඩි කිරීම 10 3 වර්ගය කියන්නේ 10ක් කැපිලා යනවා මෙතන එනවා 10ක් මේක කැපෙනවා මෙතන එන්නේ ඒකට 6400 වර්ගය එතකොට අපිට P2 කියන එක එන්නේ 10 7 කියන එක ඍණ 4.96 වැඩි කිරීම 10 7ක් වෙනවා ඊළඟට පෘථිවි පෘෂ්ඨයේ ඇති 1000 කිලෝග්‍රෑම් ස්කන්ධයක් පෘෂ්ඨයට 1000 අක්ෂයට ගෙන යාමට කළ යුතු කාර්යය. එතකොට පෘෂ්ඨයේ විභවය අපි ගත්තම විභව අන්තරය හොයා ගන්න ඕනේ. විභව අන්තරය කියන්නේ ඍණ 4.09 වැඩි කිරීම 10 7 අඩු කරන්න ඕන ඍණ 6.4 වැඩි කිරීම 10 7 මෙතන එන්නේ 4.6.4 වැඩි ඍණ 4.09 වැඩි කිරීම 10 7ක් මේක වැඩි කරන්න අපිට කියලා තියෙන්නේ 1000 කිලෝග්‍රෑම් ස්කන්ධයක් කියලා යාමට 10 කිලෝග්‍රෑම් එකක් කියන යාමට කාර්යය
කිලෝග්‍රෑම් එකක් ගෙන යාමට කාර්යයකට මේ වගේ ලැබෙනකොට අපට එන්නේ 2.3.4 වැඩි කිරීම 10 7ක් වෙනවා. ඊළඟට 10 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ගත්තම W වැඩි කිරීම සමානයි PM වෙනවා. කිලෝග්‍රෑම් එකකට කාර්යය එන්නේ 2.3.4 වැඩි කිරීම 10 7 වැඩි කිරීම 10 3. 10ක් වෙනවා ඉක්වල. මෙම කාර්යයේ චන්ද්‍රිකාව පක්ෂගත කිරීමට කළ යුතු කාර්යයට සමාන නොවීමට හේතුව පක්ෂගත කරනවා නම් කක්ෂයේ මත ප්‍රවේගයක් තියෙන්න ඕන. ප්‍රවේගයක් තියෙනවා කියන්නේ කක්ෂයේ මතදී චාලක ශක්තියක් තියෙනවා. කක්ෂයේ මතදී චාලක ප්‍රවේගයක් තියෙන්න ඕන. චාලක ශක්තියකුත් තියෙන්න ඕන. එසා කක්ෂගත කිරීමට කරන කාර්යය වෙන්නේ මේ චාලක ශක්තිය හා විභව ශක්තිය එකතුව. කක්ෂයේ මතදී මුළු ශක්තිය කියන්නේ. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට කළ යුතු කාර්යය කුමක්ද? චන්ද්‍රිකාවේ චාලක ශක්තිය, විභව ශක්තිය හා මුළු ශක්තිය. එතකොට දැන් මෙතනදී කක්ෂයේ මතදී චන්ද්‍රිකාවේ මුළු ශක්තිය කියන්නේ විභව ශක්තියෙන් අපට මේ කියන්නේ මේ කක්ෂයේ විභවය මේ කක්ෂයේ මතදී විභවය කියන්නේ. එතකොට කක්ෂයේ මතදී මුළු ශක්තිය වෙන්නේ මතදී මුළු ශක්තිය සමාන වෙනවා විභව ශක්තියෙන් භාගයකට. විභව ශක්තිය කියන්නේ භාගයයි 4.3 දින ලකුණ තියෙනවා. 4.0.9 7 මේ කිලෝග්‍රෑම් එකක ශක්තියනේ. එතකොට ගත්තම කිලෝග්‍රෑම් 1000ක ශක්තිය මේක. ඒ කියන්නේ 1.0.8 වැඩි කිරීම 10. එතකොට මෙතනදී කක්ෂගත කිරීමට කාර්යය වෙන්නේ මේකෙන් අඩු කරන්න ඕන පෘථිවිය මතදී විභව ශක්තිය. ඉන 2.0.48 වැඩි කිරීම 10 අඩු කරන්න ඕන පෘථිවි පෘෂ්ඨයේදී විභව ශක්තිය. පෘථිවි පෘෂ්ඨයේදී විභව ශක්තිය වෙන්නේ මේකෙදී අපට ආවා ඉන 6.4 වැඩි 10 7 වැඩි කිරීම මේක 10න් වැඩි කරන්න කක්ෂයේ මතදී විභව ශක්තිය ගන්න. මේ ගත්තේ මේ ගෙන යාමට කාර්යය. මේ පෘෂ්ඨයේ මතදී විභව ශක්තිය. මේ කක්ෂයේ මතදී විභව ශක්තිය. මේ දෙකේ වෙනසින් අපට කක්ෂගත කිරීමට කළ යුතු කාර්යය. ඊළඟට චාලක ශක්තිය සමාන වෙන විභව ශක්තියකින් භාගයට. විභව ශක්තිය කියන්නේ මේකනේ. භාගයයි ඒකේ ධනාංකය PE කියන එක. භාගයයි PE කියන විභව ශක්තියෙන් මාපාංකයෙන් ධනාංකය 6.4 වැඩි කිරීම 10න් භාගයක් චාලක ශක්තිය. ඊළඟට අපි දෙන්නේ මේකෙන්නේ කක්ෂයේ මතදී විභව ශක්තිය ආවේ අපිට 4.0 විභව ශක්තිය කියන්නේ මෙතෙන් තියෙන්න ඕන 4.0.9 වැඩි කිරීම 10. ඊළඟට මුල් ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය සොයන්න මේක වැඩි කරන්න ඕන විභව ශක්තිය PE සමාන වෙනවා කෙලින්ම අතනාගේ ඉන 4.0.96 වැඩි කිරීම 10 3 වැඩි වෙන්න ඕනේ 10ක් වෙනවා. ඊළඟට මුළු ශක්තියේ ඉන්නේ විභව ශක්තියෙන් භාගයක් කියන එක. ටෝටල් එනර්ජි එක එනවා මේකේ භාගයේ මුළු ශක්තිය කියන්නේ මේකේ චාලක ශක්තියේ දින විතර ගණන් PE කියන එක මේක. එතකොට චාලක ශක්තියේ දිනාගේ නැත්තම්
විභව ශක්තියෙන් භාගයකට ඉඳ 4.06 කිරීම 10 කේන්ද්‍ර. නිතරම කක්ෂයේ මතදී චන්ද්‍රිකාවක මුළු ශක්තිය විභව ශක්තියෙන් භාගයකට සමාන වෙනවා. චාලක ශක්තිය මුළු ශක්තිය විභව ශක්තියෙන් භාගයක ධනාගයට සමාන වෙනවා. ඊළඟට තුන්වෙනි එකෙන් කියනවා ලියාගන්න ග්‍රහ වස්තුවක අරය R ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයේ මත ගුරුත්වජ ත්වරණේ G सार्वत्र गुरुत्वाकर्षण नियतය कैपिटल G वන විට ග්‍රහ වස්තුවේ මධ්‍යස්ථ ඝනත්වයේ කුමක්ද? මෙතනින් එනවා G සමානයි GM විදීම R වර්ග කියලා. M සමාන වෙනවා GR වර්ග විදීම කැපිටල් T වලට. මධ්‍ය ඝනත්වය කියන්නේ G සමානයි M විදීම V. M කියන්නේ GR වර්ග විදීම කැපිටල් G වලට. පරිමාව කියලා කියන්නේ 3.4 R ගණිතයේ මෙතනින් එන 3G බෙදීම 4.5 R කැපිටල් G වෙන මධ්‍ය ඝනත්වය. හතරවෙනි ගැටලුව පෘථිවි පෘෂ්ඨය අසල සිටින පුද්ගලයෙකු බර රහිත වීමට පෘථිවිය භ්‍රමණය විය යුතු කෝණික ප්‍රවේගය කුමක්ද? පෘථිවියේ අරය R පෘථිවිය මත ගුරුත්වජ ත්වරණය G පෘථිවිය භ්‍රමණය වෙනකොට වෙන්නේ අපි පෘථිවිය මගින් අපට යොදන ගුරුත්වාකර්ෂණ බලයේ කොටසක් කේන්ද්‍ර අභිසාරී බලය සඳහා යොදා ගන්නවා. පෘථිවිය භ්‍රමණය වෙනකොට මේ විදිහට පෘථිවිය මත ඉන්න පුද්ගලයේ වෘත්තාකාර පතයක යනවා. ඒ වෘත්තාකාර පතයක ඕනම වස්තුවක් ගමන් කරන්න ඒට කේන්ද්‍ර අභිසාරී බලයක් ඕනේ. ඒ බලය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. එතකොට සම්පූර්ණ ගුරුත්වාකර්ෂණ බලයම කේන්ද්‍ර අභිසාරී බලය හැටියට යොදාගත්තම ඒක තමයි මේ පුජ්‍යලය බර රහිත වීමට අවශ්‍ය කෝණික ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට මේකේ කෝණික G කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ග සමාන වෙන්න ඕන. केंद्राभिसारी बाले කියන්නේ MR वर्ग विधि में केंद्राभिसारी बाले में MB वर्ग विधि में R ની C කියන්නේ මෙතන E සමානයි R ඔමේගා R MR
ओमेगा वर्ग वेग මේ කැපිටල් R වේගොන් දෙපුස්තේට ආසන්නී නිසා ඊළඟට මෙතන gm ඉවත් කරත හැකි g සමානයි gm බෙදීම r වර්ගයේ කියන්නේ මෙතෙන් දාත හැකි g r වර්ග m බෙදීම r සමානයි m r ඔමේගා वर्ग කියන්නේ m කැපිටල් r එකක් කැපෙනවා අන්තර वर्ग තියෙන්නේ r वर्ग ගත්තම r वर्ग කැපෙන්නේ तो g समान වෙන්න r ओमेगा वर्ग ओमेगा समान වෙන්න g බෙදීම r වල वर्ग මූලයට ओमेगा समान වෙන්න ඊළඟට අපිට කියන්නේ පස්වෙනි ගණන ස්කන්ධයේ ඉමු චන්ද්‍රිකාවක් ස්කන්ධයේ කැපිටල් M වන පෘථිවිය වටා හරය ආරු කක්ෂයක ගමන් කරයි. චන්ද්‍රිකාවේ පෘථිවිය වටා ආවර්ත කාලය සහ සංඛ්‍යාතේ සොයන්න ඕනම චන්ද්‍රිකාවකට යොදන්නේ mv වර්ග බෙදීම r සමානයි g capital M simple M බෙදීම r වර්ගය. චන්ද්‍රිකාවක් නිතරම ගුරුත්වාකර්ෂණ බලය තමයි කේන්ද්‍ර අභිසාරී බලය හැටියට යොදාගන්නේ. මේ කැපිටල් මෙතනදී v කියන්නේ 2πr බෙදීම t වෙනවා. g m බෙදීම r වෙනවා. එක වටයක් කරනකොට මේක දුරක් කරනවා ඒ දුරේ වර්ගය මේක ගත්තම 4යි 5 වර්ග r වර්ග බෙදීම t වර්ග සමානයි g m බෙදීම r කියන්නේ එතකොට අපිට දීලා තියෙනවා කක්ෂයක ගමන් කරයි චන්ද්‍රිකාව පෘථිවිය වටා ආවර්ත කාලය සහ එතකොට සංඛ්‍යාතේ මේකින් ආවර්ත කාලය එනවා 3යි 5 වර්ග r වර්ග කියන එක මෙතන ඉන්නේ එතකොට මේකෙන් t සමාන වෙන්නේ 4යි 5 r ඝනය බෙදීම gm වල වර්ග මූලයෙන් සංඛ්‍යාතේ කියන්නේ S සමානයි කියට t t කියලා කියන්නේ මේක කියට t කියන්නේ g m බෙදීම 4යි 5 r ඝනයේ වර්ග මූලයෙන් ඊළඟට පෘථිවිය මත ඇති m ස්කන්ධයක් පෘථිවියේ නියෝවීමට අවශ්‍ය මුළු ශක්තිය සොයන්න පෘථිවිය මත විරුද්ධ ත්වරණය R පෘථිවියේ අරය R පෘථිවිය මත වියෝග ප්‍රවේගයේ මෙන් තුන් ගුණයක ස්කන්ධයක්
තුන්ගුණ වියෝග ප්‍රවේගයෙන් තුන්ගුණයක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලද ස්කන්ධයක් අනන්තයේදී ලබා ගන්නා ප්‍රවේගය තොරන්න වියෝග ප්‍රවේගය කියන්නේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා අනන්තයේ ගමන් කරන්න තිබිය යුතු අවම වේගය. ඒ කියන්නේ අනන්තයේදී චාලක ශක්තිය බිඳුව වෙනවා. අනන්තය කියන්නේ විභව ශක්තිය ශූන්‍ය ප්‍රදේශය. විභව ශක්තිය ශූන්‍ය ප්‍රදේශය. PE ධන PE සමාන වෙනකොට අනන්තයේදී ශක්තියතයක් වෙනකොට ඕන වෘත්තයේ යටතේ චලිතවන වස්තු චාලක ශක්තියයි විභව ශක්තිය එකතු වෙන නියතය. එතකොට පෘෂ්ඨයේ මතදී චාලක ශක්තිය භාගයයි P නෝට් වර්ග. विभव शक्ति ऋण G कैपिटल N सिंपल N वेगेम R अनंतेदी चालक शक्ति बिंदुवයි विभव शक्तिය बिंदुවයි එතකොට අවම ශක්තිය කියන්නේ භාගයයි V නෝට් වර්ග සමානයි G M වේගීම R කියන්නේ අවම ශක්තිය කියන්නේ ඒ විභව ශක්තියට සමාන ශක්තියක් දෙන්න ඕන. එතකොට මේක තමයි ලබා දී යුතු අවම ශක්තිය. ඉතින් මේක ගත්තම අපිට සංකේත වලින් නේ දීලා තියෙන්නේ. G දීලා තියෙනවා. Gm මේකේදී Gr වර්ග m කියලා බෙදුවම R වලින් අපිට Gr එන්නේ. අවම ශක්තිය. පෘථිවිය මත වියෝග ප්‍රවේගයෙන් තෙමුණේක ප්‍රවේගයක්. එතකොට වෙන්නේ පෘෂ්ඨයේ මතදී චාලක ශක්තිය භාගයයි V නෝට් වර්ග වෙනවා. විභව ශක්තිය PE ඍණ G कैपिटल M सिंपल M බෙදීම R වර්ග වෙනවා. V වර්ග 3යි V නෝට් වර්ග වෙනවා. සමාන වෙනවා අනන්තයේදී චාලක ශක්තිය V වර්ගයෙන් ඉන්න ප්‍රවේගය කියන මෙතන 3යි V නෝට් වේගය. දැන් මෙතනදී භාගයයි M වැඩි කිරීම 9යි V නෝට් වර්ග. පෘෂ්ඨයේ මතදී චාලක ශක්තිය දන විභව ශක්තිය සමාන වෙනවා අනන්තයේදී චාලක ශක්තිය දන විභව ශක්තියට. අනන්තය කියලා කියන්නේ විභව ශූන්‍ය ප්‍රදේශය. ඒ අනුව ගත්තම විභව ශක්තිය ශූන්‍ය වෙනවා. චාලක ශක්තියක් තියෙනවා. මේකෙන් අපිට ගත හැකි මේ ටික. භාගයයි M V නෝට් වර්ග. සමාන වෙනවා භාගයයි M V වර්ගයට. එතනින් ගත හැකි මෙන්න මේ ටික අදින් කරතේ. භාගයයි M කියන එක කැපිලා 9යි V නෝට් වර්ග ऋण V नोट वर्ग समानයි V वर्ग වෙනවා. V वर्ग समानයි 8යි V नोट वर्ग වෙනවා. V समानයි 1යි මූල 2යි V नोट කියන්නේ. එතකොට වෙන්නේ ප්‍රවේගය ගත්තම V नोट වගේ V नोट කියන මේකෙන් සොයලා ආදේශ කරත හැකි. ආදේශ කළා ඔයගලන්ට වියෝග ප්‍රවේගී इनके गुण एक प्रवेगයක් ඉතුරු වෙනවද කියන එක සොයත හැකියි. 7 වෙනි ප්‍රශ්නය පෘථුවිය මත සරල අවලම්බයක ආවර්ත කාලයේ T1. පෘථුවිය මත සරල අවලම්බයක ආවර්ත කාලයේ T1. පෘථිවි පෘෂ්ඨයට පෘථිවි අරයට සමාන උසකදී ආවර්ත කාලයේ T2 නම් T1 බෙදීම T2 අනුපාතයේ කුමක්ද?
තියෙන්නේ 2π වර්ගමූල L බෙදීම G කියන එක. දැන් මෙතෙන්දී ආරය G1 සමාන G පුතුය මත ගුරුත්වය තොරණේ G සමානුපාතික වෙනවා 1ට R වර්ගයට. මෙතන ගුරුත්වය තොරණේ G2 නම් G2 සමානුපාතික වෙනවා කේන්ද්‍රයේ සිට දුර 2r වල වර්ගයට. G බෙදීම G2 සමාන වෙන්නේ අපට 4 බෙදීම මේ T1 සමානයි මේක නම් T2 සමාන වෙනවා 2π වර්ගමූල L බෙදීම G2ට. අපෙන් අහලා තියෙන්නේ T1 බෙදීම T2. මේ දෙක බෙදුවම ඉන්නේ G2 බෙදීම T1 බෙදීම. G1 වල G වර්ගමූලේ මේ කියන්නේ එතකොට T1 බෙදීම T2 සමානයි 4න් 1 වර්ගමූලය කියන්නේ T1 බෙදීම T2 සමාන වෙනවා භාගයකට. අටවෙනි ප්‍රශ්නයේ පෘථිවිය මත ගුරුත්වය ත්වරණය 10 නම් පෘථිවි හරයට පෘථිවි පෘෂ්ඨයේ සිට සමාන උසකදී ගුරුත්වජ ත්වරණය කුමක්ද? එම උසේ ඇති දාහයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් 10 මීටර උසකට ගෙන යාමට කල යුතු කාර්යය කුමක්ද? එතකොට පෘෂ්ඨයේ මත ගුරුත්වය ත්වරණය සමානුපාතික වෙනවා 1ට r වර්ගයට. පෘථිවියට සමාන උසක ගුරුත්වය ත්වරණය සමානුපාතික වුණාම මෙතන එන්නේ 2r වර්ගය. එතකොට G බෙදීම 10 සමාන වෙන්නේ 4න් 1කට. G සමාන වෙනවා 2.5කට. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට ගියාම 10 මීටර දුරක් මේකවත් එක්ක ගත්තාම මෙතනදී 6400 දෙකකට 10 මීටර එකතු වෙනවා. ඉතින් අපිට ගුරුත්වය ත්වරණය 10 මීටර වගේ උසකදී වෙනස් වෙන්නේ නේ. ඒක සුළු වෙනසක් වෙනවා. නමුත් ඒ අපි ගණනයට එකතු කරන්නේ නේ. ඒ නිසා අපි එතන ගන්නේ සාපේක්ෂ විභව ශක්තිය. කාර්යය වෙන්නේ mgh කියන එක. විභව ශක්තිය කියන්නේ මේක සාපේක්ෂ විභව ශක්තිය. නිරපේක්ෂ විභව ශක්තිය නෙවෙයි. m කියන එක අපි ගන්නේ 10යි. g 10යි. 2.5. h කියන එක එනවා අපිට 10ක් තියෙනවා. මේකේ අපි ගත්තාම මේ මට්ටමට 10 මීටර උසක් ඉහළට ගියයි කියලා විභවයේ සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී අපිට නිරපේක්ෂ විභව ශක්තිය නෙවෙයි සාපේක්ෂ විභව ශක්තිය සලකන්න පුළුවන් කරනු කාර්ය පිළිබඳ කරු ලබන කාර්යයට අපිට නිරපේක්ෂ විභව ශක්තිය නෙවෙයි සාපේක්ෂ විභව ශක්තිය වැඩි වීම සලකන්න පුළුවන්. තැනකදී මීටර 100ක් 200ක් දක්වා වුණත් සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැහැ විභවයේ.
9වෙනි එක නොගිනිය හැකි වේගයෙන් ස්කන්ධයේ m නොගිනිය හැකි වේගයෙන් ස්කන්ධයේ m අරය ආරු ද්‍රාවත්වක गुरुत्वाकर्षण क्षेत्र उल्कापातයක් ඇතුල් වේ. උල්කාපාතය පොළවේ ගැටෙන වේගය කුමක්ද? උල්කාපාතය පොළවේ ගැටෙන වේගය කුමක්ද? මේ ආකාරයට ස්කන්ධයේ අරය ආර වෙනකොට අනන්තයේදී මේකේ වේගයේ බිඳුවයි. විභව ශක්තිය බිඳුවයි. එතකොට මේක ගැටෙන වේගය කියන්නේ මේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වේ. අනන්තයේදී චාලක ශක්තිය දල විභව ශක්තිය සමානයි. උත්තේ මතදී चालक शक्ति दल विभव शक्ति के නොගිනිය හැකි වේගයෙන් නිසා අනන්තයේදී චාලක ශක්තිය දිනුවයි. විභව ශක්තිය දිනුවයි. එතනම අනන්තය කියලා කියන්නේ විභව ශක්තියේ ශූන්‍ය ලක්ෂය. උෂ්ඨේමතදී චාලක ශක්තිය භාගයයි m v වර්ග. විභව ශක්තිය කියන්නේ දින g capital M simple m බෙදීම r k. මේකින් එනවා භාගයයි v වර්ග සමානයි g m බෙදීම r k. m කැපිලා ගියාම මේකින් එනවා v සමානයි 2 g m බෙදීම r වල වර්ගමූලයකින්. එන්නේ යෝග ප්‍රවේගයට සමානයි. පෘථිවිය මත යෝග ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනම අනන්තයට යනවන අනන්තයේදී විසලතාවයෙන් ඇතුල් වන වස්තුවක් පෘථිවි පෘෂ්ඨය මතට වැටෙන්න ඕන හිම වේගයෙන්ම යෝග ප්‍රවේගයට සමාන වේගයෙන් කියන්නේ. 10 වෙනි ප්‍රශ්නේ පෘථිවියේ ආරය 6400 කිලෝමීටර්. පෘථිවි පෘෂ්ඨයට 1600 කිලෝමීටර් දුරින් කක්ෂයක අභ්‍යවකාශ පරීක්ෂණාගාරයක් පවතී. පළවෙනි කොටස අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ වේගය කුමක්ද? පෘථිවිය මත ගුරුත්වය ත්වරණය 10යි කියන්නේ. දෙවෙනි කොටස මුළු ස්කන්ධයේ 5000 කිලෝග්‍රෑම් වූ අභ්‍යවකාශ යානාවක් ඉහත මධ්‍යස්ථානයට යැවිය යුතුය. මේ සඳහා අවශ්‍ය අවම ශක්තිය කුමක්ද?
තුන්වෙනි කොටස ඊට අභ්‍යවකාශ යානය පරීක්ෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ කළ යුතු වේ. මේ සඳහා අවශ්‍ය අමතර ශක්තිය කොහොමද? ඊළඟ කොටස සම්බන්ධ කිරීම නිසා මධ්‍යස්ථානයේ වේගය වෙනස් වේදයි පැහැදිලි කරන්න අපි MA වර්ග බෙදීම R සමානයි GM බෙදීම R වර්ගය ගන්න. කේන්ද්‍රාභිසාරී බලය සමානයි ගුරුත්වාකර්ෂණ බලය. ඊළඟට මෙතනින් G සමානයි GM බෙදීම R වර්ගය වෙනවා. GM මෙවට ලියත හැකි මේක 10යි 6400 වැඩි කිරීම 10 උනේ සම්පූර්ණ වර්ගය. මේක කැපිලා යනවා උදේ වෙනවා m10 කැපිලා යනවා. V සමානයි GM බෙදීම R වල වර්ගමූලය. GM මෙවට ලියතයි 10 වැඩි කිරීම 6400 වැඩි කිරීම 10 උනේ වර්ගය කියලා. සිම්පල් R කියන්නේ මෙතනින් ගත්තම 1600ක් මීටර දුරින් කියන්නේ 8000ක් 6400 එකතු වුණාම 8000ක් වෙනවා මීටර කිලෝමීටර 10 3ක් වෙනවා. මේක සුළු කළාම අපිට තිබිය යුතු වේගය එනවා. ඊළඟට අපිට කියනවා මේකේ වර්ගමූලය ගත්තා මෙතන මේකේ වර්ගය කියන එක අපිට ලියත හැකි මේක 10ක් අපට හැකි එතන 10 3යි මේක 10 බෙදීම 8 වෙනවා. ඒකේ වර්ගමූලය වැඩි කරන්න ඕන මේකේ වර්ගයේ මේ 6400 වැඩි කිරීම 10 3යි මෙතන 10 වර්ගමූලය 10 3යි මේ කැපිලා ගියාම අපිට උත්තරයක් එනවා. ඊළඟට මුළු ස්කන්ධයේ 5000ක් වූ අභ්‍යවකාශ යානයක් ඊට පරීක්ෂණාගාරයට යැවිය යුතුය. මේ සඳහා අවශ්‍ය අවම ශක්තිය කියන්නේ වායු ප්‍රතිරෝධී බලය වගේ නොසලකා හරලා ගන්න ඕන ශක්තිය. ඉතින් කක්ෂයේ මතදී මුළු ශක්තිය සමාන වෙනවා භාගයයි ධන භාගයයි PE ට. ධන භාගයයි PE කියලා කියන්නේ විභව ශක්තියෙන් භාගය. GM බෙදීම R ට. GM බෙදුවම ගුරුත්වය ත්වරණයේ මේ විදිහට 10 වැඩි කිරීම 6400 වැඩි කිරීම 10 3 සම්පූර්ණ වර්ගය. R කියන්නේ 8000යි කිලෝමීටර. මේක සුළු කළාම පෘථිවිය කක්ෂයේ මතදී මුළු ශක්තිය වෙනවා. පෘථිවිය මතදී මුළු ශක්තිය භාගයයි ඉනවා විභව ශක්තිය වෙනවා. භාගයයි E ගත්තම මෙතන ඉන්නේ ඉන GM
ඍණ GM බෙදීම R වෙනවා. ඍණ GM කියන්නේ 10 වැඩි කිරීම 6400 වැඩි කිරීම 10 ගුණේ වර්ගය බෙදීම R කියන්නේ 6400 වැඩි 10 3ක් තියෙනවා. මේකක් එකම අපිට එනවා වැඩි කිරීම 5000. මේකට වැඩි කරන්න 5000යි. විභව ශක්තිය වෙනහත් තියෙන්නේ ස්කන්ධ GM වෙන්න ඕන මෙතන. මෙතන GM වෙන්න ඕන. මේකත් 5000ෙන් වැඩි කරන්න ඕන. එතකොට පෘථිවිය මතදී විභව ශක්තිය මෙච්චරයි. කක්ෂයේ මතදී මුල් ශක්තිය මේකෙන් මේක අඩු කරන්න ඕන. කක්ෂයේ මතදී මුල් ශක්තියෙන් පෘෂ්ඨයේ මතදී විභව ශක්තිය අඩු කළාම කක්ෂයට ගෙන යාමට කළ යුතු කක්ෂගත කිරීමට කළ යුතු මුල් කාර්යය. කක්ෂයට ගෙන යනවා කියන්නේ ඒක ගෙන යනවා විතරයිනේ. කක්ෂගත කරනවා කියන්නේ කක්ෂයේදී ප්‍රවේගයකුත් දෙනවා කියන්නේ. කක්ෂයට ඕනම නියමිත කක්ෂයකට නියමිත ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගය දෙන්න ඕන. ඊට අභ්‍යවකාශ යානයේ පරීක්ෂණාකාර මධ්‍යස්ථානයට සම්බන්ධ කළ යුතු වේ. ඒ සඳහා අවශ්‍යම අවම ප්‍රවේගය. මේ විදිහේ මධ්‍යස්ථානයක් මේ වගේ තියෙනවා. මේ වගේ චන්ද්‍රිකාවක් මේකට සම්බන්ධ කළා මේ දෙකේ වේග සමානයි. නියමිත කක්ෂයකට නියමිත ප්‍රවේගයක් තියෙනවා. ඒ නිසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රවේගයම තමයි චන්ද්‍රිකාවේ තියෙන ප්‍රවේගයක් වෙන්නේ. ඒ දෙකේ ප්‍රවේග සමාන නම් ඒ දෙක සම්බන්ධ කළයි කියලා අමතර කාර්යයක් කළ යුතු වෙන්නේ නැහැ. ඊට අමතරව ගත්තාම ඒ දෙක සම්බන්ධ කිරීම නිසා ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේග සමාන ප්‍රවේග වලින් ගමන් කරන වස්තු දෙක එකිනෙකට ස්පර්ශ කළා ඒ දෙකේ ගත ස්පර්ශ වන මොහොතේ වේග සමාන වෙන්න ඕන. නැත්නම් පොඩ්ඩක් හරි වේගයක් තිබුණොත් ඒ දෙක ගැටිලා විශාල හානියක් වෙනවා. ඊට පස්සේ එන වස්තුවේ. ඒ නිසා නිතරම ඒ දෙකේ ප්‍රවේග හරියටම සමාන වුණාට පස්සේ ඒ දෙක සම්බන්ධ කරනකොට එතන අමතර කාර්යයක් කරන්න ඕනත් නැහැ. අමතර ශක්තියක් වැය වෙන්නේ නැහැ. අපිට උත්තරේ තියෙන්නේ මේ ප්‍රශ්න දෙකටම 3-4 කොටස් දෙකටම උත්තරේ එන්නේ චන්ද්‍රිකාවේ ප්‍රවේගය මධ්‍යස්ථානයේ ප්‍රවේගයට සමාන නිසා අමතර කාර්යයක් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මුළු ශක්තිය වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඊළඟ ගැටලුව ලියන්න. පෘථිවි පෘෂ්ඨයට ආසන්න කක්ෂයක චන්ද්‍රිකාවක් රැඳවීමට අවශ්‍ය අවම වේගය කුමක්ද? පෘථිවියේ ආරය 6400 කිලෝමීටර් ගුරුත්වජ ත්වරණය 10යි තත්පර වර්ගයට මීටර්. දෙවෙනි කොටස ඉහත චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය කුමක්ද? ඊළඟ කොටස චන්ද්‍රිකාවේ ස්කන්ධය 1000 කිලෝග්‍රෑම් නම් එහි මුල් ශක්තිය කුමක්ද? ඊළඟ කොටස
ඉහත චන්ද්‍රිකාව ගුරුත්වාකර්ෂණයෙන් මිදවීමට අවශ්‍ය අවම ශක්තිය කුමක්ද? පෘථිවිය ආවටයේදී භූ ස්ථාවර කක්ෂයේ අරය කුමක්ද? මෙතනදී පෘථිවිය ආරය මේ විදිහට චන්ද්‍රිකාවක් හදාගන්න හැම විටම යොදන්නේ කේන්ද්‍ර අභිචාරී බලය සමානයි ගුරුත්වාකර්ෂණ බලය. පෘථිවිය ආරයයි අක්ෂය ආරයයි සමානයි ආසන්න නිසා m කැපිලා යන මතන දක්වා තින්නේ r කැපිලා යනවා. v වර්ග සමානයි gm වෙනුවට ලියතේකි gr වර්ග බෙදීම r කියලා. v සමානයි gr වල වර්ගමූලයේ ඉන්නේ. v කියලා කියන්නේ g කියන්නේ 10යි. 6400 වැඩි කිරීම 10යි 3යි. මෙතන එනවා 8000ක් වෙනවා. තත්පරයක මීටර 8000ක ප්‍රවේගයක් තියෙන්න ඕන. कोणिक प्रवेग चंद्रिकावे कोणिक प्रवेग කියන්නේ v සමානයි r ඔමේගා දාතයි. ඔමේගා සමානයි v කියන්නේ 8000යි r කියන එක 6400 විදිහම 10 3යි කියන්නේ. t සමාන වෙනවා 2.5 විදිහම ඔමේගාට. මේක ඔමේගා කාර්යය කළාම ආවර්ත කාලය සොයන්න පුළුවන්. චන්ද්‍රිකාවේ මුල් ශක්තිය කක්ෂයේදී චන්ද්‍රිකාවක මුල් ශක්තිය ප්‍රවේගයෙන් උත්සවිත ඇති චාලක ශක්තිය වගේ දෙගුණයක් වෙනවා. විනාඩියක් එන්නේ v සමානයි භාගයයෙන් v වර්ග වගේ දෙගුණයක්. නැත්නම් විභව ශක්තියෙන් භාගයක් වෙනවා. ඊළඟට අපි ගත්තා විභව ශක්තියෙන් භාගයක් චාලක ශක්තිය වගේ චාලක ශක්තියට සමාන වෙන චාලක ශක්තිය විනාඩියට මෙතන එන්නේ කියන එක 1000ක් වෙනවා. v වර්ග 8000 වර්ගයේ කියන්නේ මේ විදිහට එනවා මුළු ශක්තිය කියන්නේ. එතකොට දැන් මේකේ 10 3යි වෙනවා. චන්ද්‍රිකාවේ මුල් ශක්තිය. ඊළඟට කියනවා මේ ගුරුත්වාකර්ෂණයෙන් මිදවීමට අවශ්‍ය වූ ශක්තිය. එතකොට මේක ගත්තාම මුල් ශක්තිය බිඳුව වෙන්න ඕනේ. අනන්තයට යනකොට මේකේ චාලක ශක්තිය ගන්න මුල් ශක්තිය. භාගයයි විවරණ ගන්න ඉනර්ජි කැපිටල් එන් සිම්පල් එන් දෙදීම r සමාන වෙන්න ඕන බිඳුව. ඉතින් මේකෙදී ගත්තම චන්ද්‍රිකාවක මුල් ශක්තිය ගත්තාම මෙච්චර ශක්තියක් තියෙනවා. මේ ශක්තියට සමාන ශක්තියක් මේක බිඳුව කරන්න ඕන. මේක බිඳුව කරන්න අවශ්‍ය අවම ශක්තිය වෙන්නේ භාගයේ 3.2 වැඩි කිරීම 10 9යි 22 වැඩි කිරීම 10 9යි ජූල් වෙනවා.
ඒ කියන්නේ කක්ෂයේ මත ඇති චන්ද්‍රිකාවක් කක්ෂගත අනන්තයට ගෙන යාමට කළ යුතු කාර්යය වෙන්නේ ඒ කක්ෂයේ මතදී මුල් ශක්තිය. සමාන ධන ශක්තියක් සපයන්න ඕන. දින ශක්තියක් නේ හැම විටම කක්ෂයේ මතදී ශක්තිය. ඒතකොට කක්ෂයේ මතදී මුලින් යන්න ඕනේ. ඒවට ආදේශ කළා ආයන්න ඕනේ. කක්ෂයේ මතදී තියෙනවා කිසියම් ශක්තියක්. ඒ ශක්තියට සමාන ධන ශක්තියක් දුන්නම ශක්තිය බිඳුව වෙනවා. ඒ ශක්තිය බිඳුව කරන්න නම් 3.2 වැඩි කිරීම 10 9ක ශක්තියක් දෙන්න ඕන. තව තියෙනවා චාලක ශක්තිය. ඒ ගත්ත මුළු ශක්තිය සමාන වෙනවා චාලක ශක්තියේ ඍණාගයට විභව ශක්තියකින් භාගයක විභව ශක්තියෙන් භාගයකට කෙරෙන්න ඒ විදිහට ඒ තොරතුරු ගන්න ඕන. භූස්ථාවර කක්ෂය කියන එක. භූස්ථාවර කියන්නේ මොකද? මෙන්න මේ සමකයේ කියන කක්ෂයක් තියෙනවා පෘථිවියේ භ්‍රමණ ආවර්ත කාලයට සමානයි. මෙන්න මේ කක්ෂය. ඒතර අපි v වර්ග බෙදීම r නම් මේක. උදාහරණ g capital M simple M බෙදීම r වර්ගය කියන එක. මේක ගත්තාම මේකේදී ආවර්ත කාලය t නම් v කියන්නේ 2π කාලයක් ඇතුළේ 2π r වර්ගයේ බෙදීම t කියන එක සමාන වෙනවා gm බෙදීම r වල. එතකොට 4යි 5 වර්ග r වර්ග බෙදීම t වර්ග සමාන වෙනවා gm බෙදීම r වල. දැන් මේකෙදී r ඝනය සමාන වෙනවා gm t වර්ග බෙදීම 4යි 5 වර්ග කියන එක. r කියලා කියන්නේ මේකේ ඕනම gm කියන එක g r වර්ග t වර්ග බෙදීම 4යි 5 වර්ග කියලා ලියතේ. r සමානයි එතකොට g කියන්නේ 10යි r කියන්නේ 6400 වෙනි කිරීම 10 3 වර්ගය. පෘථිවිය මතයි වෘත්තකරණය 10ක් වෙනවා. t වර්ග කියන එක අපි ගන්න ඕන පෘථිවියේ භ්‍රමණ ආවර්ත කාලය. එක වටයක් කරකීමට ගත වන කාලය. එක වටයක් කරකින්න පැය 24ක කාලයක් ගන්නවා. එතකොට 24 වෙනි කිරීම 3600 තත්පර ගණන ගන්න වර්ගය. බෙදීම 4යි 5 වර්ග. මේක සුළු කරන්න වෙලාව යනවා. නමුත් මේකේ අන්තිමට ඝන මූලය ගන්න ඕන. ඝන මූලය ගන්න ඕන. 11 වෙනි ප්‍රශ්නය කක්ෂයක් ඇති මත ඇති චන්ද්‍රිකාවක සිටින පුජ්‍යලයකට බර නොදැනීම ගණිතමය වශයෙන් පැහැදිලි කරන්න. දෙවෙනි කොටස පොතුවේ ආරය 6400 කිලෝමීටර නම් පෘථිවිය මත ඇති පන්සීයයි කිලෝග්‍රෑම් ස්කන්ධයක මුළු ශක්තිය කුමක්ද? ගුරුත්වජ ත්වරණය
10යි තත්පර වර්ගයට මීටර. ඊළඟ කොටස මෙම චන්ද්‍රිකාව පෘථිවි පෘෂ්ඨයට 600 කිලෝමීටර් දුරින් කක්ෂයකට ගෙන යාමට කළ යුතු කාර්යය කුමක්ද? ඊළඟ කොටස ඊට චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට කළ යුතු මුළු කාර්යය කොපමණද? ඊළඟ ප්‍රශ්නේ චන්ද්‍රයාගේ අරය 1.7 වැඩි කිරීම 10.6 මීටර. ස්කන්ධය 7.34 වැඩි කිරීම 10.22 කිලෝග්‍රෑම් නම් චන්ද්‍රයා මත ගුරුත්වජ ත්වරණය සොයන්න. දෙවෙනි කොටස චන්ද්‍ර පෘෂ්ඨය මත ගුරුත්වජ විභවය සොයන්න. දෙවෙනි කොටස ඊළඟ කොටස පෘථිවියේ අරය 6400 කිලෝමීටර. ස්කන්ධය 6 වැඩි කිරීම 10.24 කිලෝග්‍රෑම් වේ. පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්වජ විභවය සහ ගුරුත්වජ ත්වරණය සහ ගුරුත්වජ විභවය සොයන්න. තුන්වෙනි කොටස පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර
3.8 වැඩි 10.5 කිලෝමීටර නම් පෘථිවිය හා චන්ද්‍රය අතර ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාව ශූන්‍ය ලක්ෂයට පෘථිවි පෘෂ්ඨයේ සිට ඇති දුර සොයන්න. ඊළඟ කොටස පෘථිවිය හා චන්ද්‍රය අතර ගුරුත්වජ විභවයේ ධනාගය අවම ලක්ෂයට පෘථිවියේ සිට ඇති දුර සොයන්න. ඊළඟ කොටස පෘථිවිය හා චන්ද්‍රය අතර ගුරුත්වජ විභවයේ ගුරුත්ව ශේෂ්ත්‍රයේ වෙනස් වීම ප්‍රස්තාරිකව දක්වන්න. ඊළඟට පෘථිවිය හා චන්ද්‍රය අතර ගුරුත්වජ විභවයේ වෙනස් වීම ප්‍රස්තාරිකව දක්වන්න. පළවෙනි එකෙන් කියන්නේ ගුරුත්වජ ත්වරණය චන්ද්‍රයාගේ gm බෙදීම r වර්ගය කියන එක. මේකෙදී අපිට එන්නේ 6.7 වැඩි කිරීම 10.11යි 7.3 වැඩි කිරීම 10.22 වෙනි බලය r දීලා තියෙනවා. 1.7 වැඩි 10.6 වර්ගය කියන එක. මේක සුළු කළාම එන්නේ 1.4යි 6යි වැඩි කිරීම ඉස්සරහට තත්පර වර්ගයක මෙතන තියෙනවා. විභවයේ සොයන්න E සමානයි gm බෙදීම r කියන එකේ මේක tr වර්ගය කියලා ගත්තාම එන gr වල වර්ගමු එන gr ඉතින් 1.6 වැඩි කිරීම r කියන්නේ 1.7 වැඩි 10.6 කියන එක.
අපට උත්තරේ එනවා පින 2.8 වැඩි කිරීම 10 6ක් කියන එක කිලෝග්‍රෑමයට ජූල් වලින් මේකෙන් ලකුණ අත්‍යවශ්‍යයි. පෘථිවි ආරේ දීලා තියෙනවා G සමානයි GM බෙදීම R වර්ගය කියන එක. G කියන එකේ ඉන්නේ 6.6 වැඩි 10යි 12යි M ඉන්නේ 6 වැඩි කිරීම 10යි 24යි 6400 වැඩි කිරීම 10යි 3 වර්ගයේ තියෙන්නේ. මේකේ ඉන්නේ 9.8 කියන එක 10 කියලාම ගන්න. කිලෝග්‍රෑම් මීටර නිව්ටන් නැත්නම් තත්පර වර්ගයට මීටර 10ක් කියන එකේ ඉන්නේ. පෘථිවි මත වියෝම ප්‍රවේගයේ v සමානයි එන gr වෙනවා. g කියන්නේ ඉන 10යි. මේක 6.6 වැඩි කිවි r කියන එක 6400 වැඩි 10 3යි. ඒක අපිට එන්නේ මෙතන 6.7 වැඩි 10 7යි රූට් කියන එක. කිලෝග්‍රෑම් එක ඊළඟ කොටසින් කියනවා පෘථිවි හා චන්ද්‍රය අතර දුර දීලා තියෙනවා 3.8 වැඩි 10 5ක් කියන කිලෝමීටර. ඒක 10 8ක් වෙනවා. ඒ නිසා අපිට මේකට 6.4 වැඩි 10 6ක් එකතු කරන එක ඒ වගේ අපි ලොකු ස්කන්ධ ගන්නකොට පෘථිවියේ අරේ වගේ ඒවා එකතු කරලා ගන්නනේ. කේන්ද්‍රයේ සිට දුරම තමයි අපි පෘෂ්ඨයේ සිට ඇති දුරයි කියලා සලකන්නේ. පෘථිවියේ චන්ද්‍රය වගේ ඒවා ගන්නකොට ශූන්‍ය ලාභය මේ වගේ කියන මේකේ චන්ද්‍රයා මෙතන තියෙනවා. කේන්ද්‍රයේ සිට දුරම තමයි අපි 3.8 දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 8යි කියන. මෙතන ඉන්නේ 6.4 වැඩි කිරීම 10 6ක් නේ. ඉතින් ඒ නිසා මේ දුර කේන්ද්‍ර අතර දුරම කියලා ගන්න. ශේෂ්ඨිරතාව බිඳුව කියන්නේ මේ වගේ ලක්ෂයක එන්නේ. මේක G1 වෙනවා. මේක G2 වෙනවා. මේ දුර හරිනේ. ඒතර මේ දුර එන්නේ මේකෙන් 3.8 වැඩි 10 අතින් පින ආන්නේ මොන මේ දුර. අපි ගත්තම G1 සමානයි G2 වෙනවා. G වැඩි කිරීම M කියන එක අපිට දීලා තියෙනවා 6 වැඩි කිරීම 10 24ක් කියලා. බෙදීම R වර්ග කියන එක ගත්තම සමානයි G වැඩි කිරීම අපට එන්නේ ස්කන්ධය දීලා තියෙනවා 7.3 වැඩි 10 22ක් කියලා. බෙදීම 3.8 වැඩි 10 8ෙන් R අඩු කළාම වර්ගයේ මේක කැපිලා යනවා. 10 22ක් කැපුණාම මෙතන 10 2ක් වෙනවා. එතන මේ පැත්තට ගලමු 3.8 ඉන්න කිරීම 10 8 වෙන R වල සම්පූර්ණ වර්ගය සමානයි 7.3 බෙදීම 6 වැඩි කිරීම R වර්ග වෙනවා. එතන 10 දෙකකුත් වෙනවා. දෙපැත්තෙම මේක තුරු කළාම කියන්නේ මේක 1යි මෙතන 1.2යි 7ක් විතර නේ. ඉතින් 1.2යි 7ක් විතර එන්නේ වැඩි. R වර්ග. ඉතින් මේක ආකල්ප කරමු. මේක 10 වර්ගයේ 10යි. මෙතන එනවා 3.8 වැඩි කිරීම 10 8ක් විනා මෙතන එනවා එයා පැත්තේ 1.2 වර්ගමූල 1.1ක් විතර ගත්තේ. එතකොට මේක R කියන එකේ
3.8 වැඩි කිරීම 10 9 ඉන 10යි r සමානයි 1.6 r වෙනවා. 3.8 වැඩි කිරීම 10 9 සමානයි 11.1 r වෙනවා. r සමානයි 3.8 බෙදීම 11.1 වැඩි කිරීම 10 9 කියන එකේ ගොඩක් චන්ද්‍ර පෘෂ්ඨයට ආසන්නයි. විභවයේ අවම වන ලක්ෂය. විභවය අවම වෙන්නේ මේ දෙකේ විභවයන් සමාන වුණා. මේ දෙකේ විභවයන් සමාන වුණා. මේ දෙකේ සමාන වුණාමයි විභවයන් සමාන වෙන්නේ. විභවයන් සමාන වෙනකොට g n කියන 10 වැඩි කිරීම 10 24 බෙදීම r මේ දින r කියන එකෙන් සමාන වෙනවා. එන g ස්කන්ධයේ 7.3 4 වැඩි 10 22 බෙදීම මේකේ කී කැපිලා යනවා. මේකෙන් ක්‍රියාත්මක කැපිලා ගියාම මේකේ 8 අගයන් වෙතේ ශේෂ්ඨේ වෙනස් වීමෙන්නේ මෙන්න මේ ආකාරයටයි ඇතුළේ ශේෂ්ඨය ගැන අපි කියන්නේ නැහැ. මේ ආකාරයට මෙතන ශේෂ්ඨය බිඳුවයි. මෙතනින් මේ පැත්තේ ශේෂ්ඨය තියෙන්නේ මේ දිශාවට. දැන් මේක නිසා ශේෂ්ඨය නිසා මේකේ ශේෂ්ඨය තියෙන්නේ මේ පැත්ත. අපි චන්ද්‍රිකාවක් චන්ද්‍රයා මතට ගෙනියන්න නම් අපිට ශක්තිය ඕන වෙන්නේ මෙතෙන්ට විතරයි. මෙතනින් පස්සේ එහාට ගිහිල්ලා නිසලතාවයෙන් උදෑරියම ඒකේ චන්ද්‍ර පෘෂ්ඨයට වැටෙන්නේ. මෙතනින් මේ පැත්තේ ස්කන්ධය මෙතෙන්ට උතුයට වැටෙන්නේ. හැබැයි මෙතෙන්ට ස්කන්ධයක් තිබ්බොත් ඒක කොහෙටවත් වැටෙන්නේ නැහැ. මේක මෙතෙන්ට යනකම් ගෙන යන්න විතරයි අපිට ශක්තිය ඕන වෙන්නේ. එතනින් පස්සේ මේ ටික ගෙන යන්න ශක්තිය ඕන නැහැ. ඒක චන්ද්‍ර පෘෂ්ඨයට නිසලතාවයෙන් මේ චන්ද්‍ර පෘෂ්ඨයට වැටෙනවා. දැන් මේකෙදි ගත්තා මේ ආකාරයට මේ නිසා මේක මේ පැත්ත දින කියලා ගත්තාම මේ විදිහේ පෘෂ්ඨය මැදදී තියෙනවා මේ ආකාරයක තියෙනවා. ඊළඟ මේ පැත්තේ ශේෂ්ඨය ගත්තම මේ වගේ එකක් තියෙනවා. e සමානුපාතිකයි එකකට r වර්ගයට. දැන් විභවය ගත්තාම මේ විදිහේ එකක් එන්නේ. විභවයේ නිතරම පරිවර්තනය. මේ වගේ එකක් එන්නේ. ඒ කියන්නේ මෙතනදී මේක නිසා විභවය මේ විදිහට එන්නේ. මේක නිසා විභවය මේ වගේ එකක් එන්නේ. මෙන්න මෙතෙන්දී මොකද වෙන්නේ? විභවයන් දෙක සමාන වෙනවා. සමාන වුණාම මේක දෙකම ඍණාවයන් මේ වගේ එකක් එන්නේ. එතන තමයි ආවුනේ. විභවයේ ධනාගයේ ආවුනේ. ධනාගයේ ආවුනේ ඉන්නේ මෙතන. මෙතෙන්දී ගත්තම මෙන්න මේ ලක්ෂයේ තොර විභවයේ ශූන්‍ය ලක්ෂයේ නෙමෙයි ශේෂ්ඨයේ ශූන්‍ය වෙන්නේ. දක්වා ඇත්තේ හරය R1 R2 කක්ෂ දෙකක එකිනෙකා මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බල මගින් චලිතේ පවත්වා ගන්නවා. ස්කන්ධයේ M1 හා M2 වන
තාරකා දෙකකි. ඒවා සෑම විටම केंद्र हरहा යන රේඛාව ඔස්සේ පිහිටයි. පළවෙනි කොටස M1 මත M2 ඇති කරන गुरुत्वाकर्षण बल कुमद्द? देवनी कोटस M2 मगिन M1 मत योदन गुरुत्वाकर्षण बल कुमद्द? तुमने कुटस मेवा सෑම විටම केंद्रය හරහා යන රේඛාව ඔස්සේ පිහිටයි නම් ඒවායේ කෝණික ප්‍රවේගය සහ ස්පර්ශීය ප්‍රවේගය අතර සම්බන්ධතාවය ප්‍රවේගයන් අතර සම්බන්ධතාව ලබා ගන්න හතරවෙනි කොටස M1 කෝණික ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් කේන්ද්‍රාභිසාරී බලය මගින් ලබා ගන්න ඊළඟ කොටස M2 R1 සමානයි M1 R2 විය යුතු බව පෙන්වන්න. මේ දෙක පිටෝ මේ පැත්තට යනවා මේවා මේ පැත්තට යනවා. දෙකම කේන්ද්‍රාභිසාරීය බලය M2 මගින් M1 ඇති කරනවා. F කියන එක G M1 M2 R හැටියට ගන්නේ මේ දෙක දෙකයි R1 ධන R2 ධන R2 වල සම්පූර්ණ වර්ගය. කේන්ද්‍රාභිසාරී බලය අපි ගන්නේ ඒවා අතර දුර තරකා නිසා ඉතාල දුරක් තියෙන්නේ. මේවයි අර අක්ෂී ස්කන්ධ හැටියට සලකන්න පුළුවන්. M2 මත ගුරුත්වාකර්ෂණ බලය මේක. අන්‍යෝන්‍ය වශයෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බල සමාන වෙනවා. මේක මගින් යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයයි මේක මගින් මේ මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයයි මේ ස්කන්ධය මගින් මේ ස්කන්ධය මත ගුරුත්වාකර්ෂණ බලයයි කේන්ද්‍රාභිසාරී බලය හැටියට යොදාගෙන චලිත වන ස්කන්ධ තියෙනවා. ඒක අභ්‍යවකාශයේ පවතින ස්කන්ධ. ඒවා තාක්කාවක් ඒවා. ඊළඟට මෙතෙන්දි කියනවා කෝණික ප්‍රවේගය කියන එක. මේකේ කෝණික ප්‍රවේගය සමාන වෙනවා. ඕල්මා සමානයි ඔමේගා 2 වෙයි. මෙයා උත්තේ ඔස්සේ එක වටයක් ගිහිල්ලා යනකොට මෙයා එක වටයක් යනවා. එහෙම වුණොත් විතරයි කෝණික ප්‍රවේගය සමාන වෙන්නේ.
ගෝණික ප්‍රවේගය සමානයි r ඔමේගා සමාන වෙනවා v වලට. v1 බෙදීම r1 සමාන වෙනවා මේකේ ආරය r1 වේගයේ v1 මේකේ ආරය v2 මේකේ ආරය වෙන්නේ r2 වෙනවා. අපිට එනවා v1 r2 සමාන වෙනවා v2 r1 වලට කියන එක. ඊළඟට m1 මත කේන්ද්‍ර අபிසාරයේ බලය වෙන්නේ m1 v1 වර්ග බෙදීම r1 කේන්ද්‍ර අபிසාරයේ බලය. මේක තමයි ගුරුත්වාකර්ෂණ බලය. මෙන්න මේ කේන්ද්‍ර අபிසාරයේ බලය ගුරුත්වාකර්ෂණ බලය හැටියට යොදා ගන්න. m1 m2 බෙදීම r1 වන r2 වල. මෙතන ගන්නේ ස්කන්ධවල කේන්ද්‍ර අතර දුර. මෙතන ඉන්නේ මුක්තය ආරය. මෙන්න මේ ලක්ෂය වටා යන්නේ. එතන කේන්ද්‍ර අபிසාරයේ බලය වෙන්න ඕනේ v1 වර්ග බෙදීම r1 කියන එක. m1 කැපිලා යනවා v1 සමාන වෙනවා m1 කැපෙන්නේ g m2 r2 බෙදීම r1 යන r2 වල සම්පූර්ණ වර්ගය. ඒ වගේම v2 වෙන්නේ m v2 වර්ග එයා ගමන් කරන වෘත්තයේ ආරය r2 සමාන වෙන්න ඕනේ ඒ කේන්ද්‍ර අபிසාරී බලයට. m2 r1 වල r2 වල සම්පූර්ණ වර්ගය. m2 කැපිලා යනවා v2 වර්ග සමානයි g m1 r2 බෙදීම r1 වල r2 වල වර්ගය කියන්නේ. අපි v1 r2 සමාන වෙනවා v2 r1 වලට. මේ දෙක බෙදුවොත් අපිට එන්නේ v1 බෙදීම v2 වර්ග ගත්තාම g කැපිලා යනවා r2 කැපිලා යනවා. එතන ඉන්න ඕන r1 වර්ගනේ r1 කියන එක e කැපිලා යනවා. ඒකට අපිට මේ අටපදේ සම්පූර්ණයෙන් කැපෙනවා. v1 බෙදීම v2 සමානයි v2 වර්ග සමානයි මේක v1 මේ පදේ m2 r1 බෙදීම මෙතන එනවා m1 r2 කියලා. එතකොට මේකෙදී අපිට එන්නේ මේකේ වර්ගමූලය එන්නේ මෙන්න මේ ආකාරයක ස්කන්ධ තුනක් පවතිනවා. එකක් අර්ධ වෘත්තයක වෘත්තයේ තුන වෘත්ති තිරියක කේන්ද්‍රයේ කියලා කියනවා. මේවා මත බලගත්තම FA FB FC හැටියට ගත්තොත් මේ ස්කන්ධයේ මත බලය ගත්තා මේව සමාන දුරින් තියෙන ස්කන්ධ මේ දෙක සමානයි මේක විතරක් ඉතුරු වෙනවා. මේක මත බලගත්තා මේ විදියට ආකර්ෂණ බලය එන්නේ FB ට එකතු වෙන්න ඕනේ F cos θ ගන්න F cos θ දෙකයි cos θ කියන එක. මේක ගත්තාම F වලට එකතු වෙනවා F cos α ගන්න F cos α කියන සංරාජක දෙක. කෝණේ කුඩා වෙනකොට වෙන්නේ α කුඩායි θ. මේ කෝණයට වඩා මේ කෝණේ කුඩායි. හැබැයි කෝණේ කුඩා වෙනකොට cos α විශාල වෙනවා cos θ ට වඩා. ඒ කියන්නේ මේ වටිනාකමට වඩා මේ වටිනාකම වැඩි. මේ වටිනාකම වැඩි කියන්නේ FC විශාලයි FD කියන එක ඊට වඩා විශාලයි FC විශාලයි FD. ඒ අනුව දිගේ එල්වන ස්කන්ධයේ එම්මන ඒකාකාර ලෝහ දණ්ඩ.
B දණ්ඩ සාදයත්තේ ඊට සර්ව සමපල පරිදි වෙනස් දණ්ඩක්ගෙන එය අරය R වන උක්ත ඡාපයක් සාධන ආකාරයට එම් ලක්ෂ්‍ය ආකාරයේ ස්කන්ධය රූපේ පරිදි AB අතර තබා ඇත. FA අනු M මත A මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය හා FB අනු M මත B මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය නම් කියලා උත්තර පහක් දීලා තියෙනවා නිවැරදි ප්‍රකාශනයකට. දැන් අපි ගත්තා මෙතන R කුණි ලක්ෂ්‍ය ස්කන්ධ ගත්තාම මෙතෙන්දී G M මේක M නම් මේක ලක්ෂ්‍ය ස්කන්ධයක් ගත්තොත් G capital M simple M වේදීම R වර්ග වෙනවා බලන්න. නමුත් මෙතෙන්දි මේ ස්කන්ධ ගත්තා මේ වගේ කුඩා කොටස් වලට වෙන් කළාම එක් කොටස වලින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බල ගත්තා වෙන්නේ මේකේ මේ ස්කන්ධයේ මත ගුරුත්වාකර්ෂණ බලය මේ ප්‍රමාණය. මේ ස්කන්ධයේ මත ගුරුත්වාකර්ෂණ බලයට මේ දුර බලපාන්නේ මේ ස්කන්ධයට. මේ කොටසට මේ දුරට මේකට. ගුරුත්වාකර්ෂණ බලය ඉන්නේ මේ ආකාරයට. මේවයි විභේදන කොටස් තියෙන්නේ. ඉතින් ඒවයි සම්පූර්ණ සම්ප්‍රවෘත්තය මේ පැත්තට එනවා. මේ බලයට වඩා ඒකට FA මත බලය කුඩා වෙනවා. මේකෙත් ඒ විදියයි. මෙතන ස්කන්ධයේ මත ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මේ ආකාරයට. හැබැයි මේකේ තෑම කුඩා කොටසම ගත්තම ඇතිවන ගුරුත්වාකර්ෂණ බල ගත්තම මෙතනදී මේ කුඩා කොටස හැම කොටසකම දුර R වෙනවා. හැම කොටසකටම දුර R වෙනවා. හැබැයි මේකේ ගත්තම ගුරුත්වාකර්ෂණ බලවල මේ විදිහට සම්ප්‍රවෘත්තයක් එන්නේ. මේ පැත්තට සම්ප්‍රවෘත්තය කියන්නේ මෙන්න මේ බලවල VGI කියන්නේ. ඉතින් මෙන්න මේ කුඩා කොටස මත මේ කොටස ඇති කරන මෙන්න මේ කුඩා කොටස මගින් මේක මත ඇති කරන බලයට වඩා මේ කුඩා කොටස මගින් ඇති කරන බලය කුඩා වෙනවා. ඒ කුඩා වෙන්නේ මේ දුර R හැදෙනවා. මේක R වුණොත් මේක R ට වඩා මේකේ R ට උලන් දුර R ට වඩා විශාල වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස මගින් මෙතන ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මේ කොටස මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයට වඩා විශාල වෙනවා කියන්නේ. එතකොට මේක විශාලයි FB වෙන්න ඕන. මේක විශාලයි FA වෙන්න ඕන. ඒක තමයි අඩුව වෙන්නේ.